අද වෘත්ති සාකච්ඡාව සඳහා සහභාගී වෙනවා අපි යෝගරාජන් මහත්මයා ජාතික කරු සංගමේ සභාපතිවරයා මම කිත්සිරි මංචනායක දුලුප් යාසනික සජාති පක්ෂ සංගායක ඊට පළාත් සභා මන්ත්‍රී සහ වර්තමාන ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක හැටියට කටයුතු කරනවා. විශේෂයෙන්ම අද දිනේ අපි කාරණා කීපයක් සම්බන්ධව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පසුගිය දිනවල අපිට ඇහුණා මෙම ජාතික සමගි බලවේගයේ අපේ මිත්‍රවරු හරින් ප්‍රනාන්දු ඇමතුමත් හර්ෂ සිල්වා ඇමතුමත් ඒ වගේම මායන්ති දිසානායක මන්ත්‍රීතුමත් ප්‍රකාශ කළා තිබුණා වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාත් එක්ක හොඳට වැඩ කරන්න පුළුවන් ළඟින් වැඩ කරන්න පුළුවන් පුද්ගලයා ඒ සමගි ජන බලවේගයේ අග්‍රාමාත්‍ය අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහත්මයා. ඒකට අපිට පොඩි සැකයක් ඇති වෙනවා. දැන් විපක්ෂ නායක කාර්යාලය එතුමගේ මැතිවරණ කටයුතු සඳහා ආණ්ඩුවෙන් ලබා දීලා තියෙනවා. ඒක සාමාන්‍ය සිද්ධිය තමයි මැතිවරණයක් සමයේදී කිසිම රාජ්‍ය දේපලක් පාලනය කරන්න බෑ. කිසිම අපේක්ෂකයෙකුට නමුත් අද ඒ සිදු වෙනවා. ඒ නිසා අපිට සැකයක් ඇති වෙනවා මේ අපිට චෝදනා ලගනවා. එක්සත් ජාතික පක්ෂයට චෝදනා ලගනවා අපි ආණ්ඩුවත් එක්ක ඩීල් එකක් කරනවා. ඒ නිසා ජනතාව බුද්ධිමත් ජනතාවට තේරෙනවා මේ ප්‍රධාන පුද්ගලයෝ තිදෙනෙක් සමගි ජන බලවේගයේ කියනවා නම් මෙයාට වැඩ කරන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් එක්ක කියලා. ඒ කියන්නේ ඩීල් එක තියෙන්නේ කාගේද? එහෙනම් මේ ඩීල් ආණ්ඩුවත් එක්ක මේ මැතිවරණයෙන් පස්සේ ආණ්ඩුවත් එක්ක එකතු වෙලා ඩීල් එකකට යන්න ගනුදෙනුවක් කරන්න මේ ආණ්ඩුවට ශක්තිමත් භාවයක් ලබා දෙන්න කටයුතු කරන්නේ අපිට හිතන විදිහට මේ සමගි ජන බලවේගය කියන එක අපිට මේ ප්‍රකාශ වලින් හිතෙනවා. මම ඊට වැඩි ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම අපේ අරමුණ තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය හැටියට අපේ ඉලක්කය ආණ්ඩුවක් පිළිගන්න. අපේ අගමැතිවරයෙක් බලයට පත් කරනවා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ ඉලක්කය තමයි අගෝස්තු මාසයේ මහමැතිවරණයෙන් පස්සේ ආණ්ඩුවක් පිළිගන්න. මේ පිළිහිටවන ආණ්ඩුව කාටවත් ජැක් ගහන්නවත් කායිකවත් ගනුදෙනු කරන්නවත් ඩීල් දාන ආණ්ඩුවක් නෙවෙයි අපි විසින් පාලනය කරන මේ රටේ ආර්ථිකය හසුරුවන ආණ්ඩුවක් බවට පත් කරනවා. ඒ නිසා අපි අද නොයෙකුත් චෝදනා අපිට නැගුවට අපි සමගි ජන බලවේගයේ සමහර අපේ හිතවත් මිත්‍රවරු කියනවා ඒගොල්ලෝ බලය ඉල්ලන්නේ සිරිකොතල්ලා. නමුත් අපි බලය ඉල්ලන්නේ මේ රටේ ආණ්ඩුවක් පිටවන්න කියන එක අපි ඉතාමත්ම පැහැදිලිව කියනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ දිනවල අපිට මහා විශාල සැකයට තුඩු දෙන කරුණක් තියෙනවා මේ 2011 වර්ල්ඩ් කප් එක. ඒ 2020 වර්ල්ඩ් කප් එකේ මහා විශාල පාවාදීමක් සිදු වුණා කියලා ප්‍රකාශ කර සිටිනවා එවකට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගේ වැඩ. තවදුරටත් කියනවා මේකට ක්‍රීඩකයෝ සම්බන්ධ නැහැ. ඒකට අපිට සැකයක් ඇති වෙනවා. එවකට හිටපු ජනාධිපතිතුමත් එම ක්‍රීඩා ඇමතිවරයා දෙන්නම මැච් එක බලන්න විදේශගත වුණා. සකාමයේ මැච් එක බලන්න. එතකොට මේ පරිපාලන එහෙමනම් මේ ක්‍රීඩකයෝ සම්බන්ධ නැත්තම් මැච් ෆික්සිං වලට පාවා දීමකට අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමාගේ ඉඳලා තේරුම් කමිටු දක්වා ඉන්න පරිපාලනය තමයි මේක සම්බන්ධ වෙන්නේ. සාදා අපි දැක්කා සංඝක්කාර සහ මහිල ජයවර්ධන හිටපු නායකතුමයි නියෝජ්‍ය නායකතුමයි උපනායකතුමයි ඉල්ලීමක් කරලා දෙනවා. මහා පරීක්ෂණයක් පවත්වන්න. මේක මහා ඛේදවාචකයක්. මොකද අපිටත් ඒ සැකේ ඇති වුණා. අපි 2011 තාමත් ආසාවෙන් 96ට පස්සේ නැවත වරක් අපිට 1996ට පස්සේ නැවත වරක් වර්ල්ඩ් කප් එක දිනන්න තියෙන අවස්ථාව ගැන අපේ ජනතාව බොහොම උද්‍යෝගයෙන් සහ හදවතේ විශාල කැක්කුමකින් බලන් හිටියා. එතකොට අපිට පොඩි සැකයක් ආවම අපිට සහ මේ රටේ ජනතාවට සැකයක් ආවම මෙතන මොනවාරි පාවාදීමක් සිදුනාද කියන්නේ. දැන් අපිට ඒක තහවුරු වෙමින් පවතිනවා. එහෙමනම් අපි විශේෂයෙන් මේ රටේ ජනතාව වෙනුවෙන් ක්‍රීඩාවට ආදරය කරන ජනතාව වෙනුවෙන් අපි ඉල්ලීමක් කරනවා. වහාම මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්න ICC එක හරහා සහ අනිකුත්
පක්ෂග්‍රාහී නොවන පරීක්ෂණයක් පවත්වලා මේ රටට එලි කරන්න කවුද මේ මහා පාවාදීම කරේ කියන එක පිළිබඳ එලි කරන්න කියන එක අපි ඕකින් ඉල්ලීමක් කරනවා. මොකද මෙතන අපි දන්නවා මහින්දානන්ද අලුත්ගමගේ කියන හිටපු අපේ ඇමතිතුමා සාමාන්‍යයෙන් බොහෝ දේවල් වලට දක්ෂ ඇමතිවරයෙක්. එතුමා නොයෙකුත් කරණම් ගහලා අරවා මේවා කරපු කෙනෙක්. ඉතින් එතුමාගේ අදහස් තියෙනවද දන්නේ නැහැ. මොකද මේ වර්තමාන අග්‍රාමාත්‍යවරයාගේ නමත් මහින්ද. එතුමාගේ තියෙන දන්න ගෝඨාභය ජනාධිපතිතුමා සමග පුංචි එතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමාව පොඩි පහරක් ගහලා ඊළඟ ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරයක් බලාපොරොත්තු වෙනවද කියන එක අපි දන්නේ නැහැ. ඉතින් අපි ඒක බලාගෙන ඉමු මොකද වෙන්නේ කියන එක පිළිබඳව. විශේෂයෙන්ම අනිත් කාරණේ මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ආර්ථිකය සීක්‍රෙන් කඩාගෙන යනවා. අද බඩු මිල පිළිබඳ විශාල ප්‍රශ්නයක් තියෙනවා. ආයතනවල පඩි ගෙවීම සමහර ආයතන තාමත් 150 ගෙවන සමහර ඒවා පඩි ගෙවන්නේ නැහැ. සමහර ආයතනවල සේවක අඩු කරලා තියෙනවා. සමහර ආයතනවල සේවකයන් දොට්ට දානවා. අද මේ රටේ කිසිම වැඩපිළිවෙලක් නැහැ. මේ රැකියා අහිමි වෙච්ච ජනතාව වෙනුවෙන්. ඒ වගේම මේ රටේ කිසිම වැඩපිළිවෙලක් නැහැ. අර පඩි අඩුවෙන් ගෙවන ඒ ආයතනවල වැඩ කරන සේවකයන් වෙනුවෙන්. ඒ වගේම මේ ආයතන කඩාගෙන වැටෙන්න පටන් ගන්නවා. අපි දැක්ක පහුගිය දිනේ ජනාධිපතිතුමා නිින්දෙන් නැගිටලා වගේ මේ මහ බැංකුවේ කණ්ඩායම නිකන් අරක් කරන්න මේක කරන්න කියලා උපදෙස් දීලා උන්ට බැලලා ඉතාමත්ම දරුවෙස විදාගෙන ඉන්නේ කියලා තමසලා බැලලා මහා විපර්යාසයක් කරා. මේ ඔක්කොම මාර්ග සංදර්ශන බවට පත් වෙමින් යනවා. අද මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ ඒගොල්ලෝ 104 පොලියට ණය දෙන්න කියලා බැංකුව වලට මුදල් දුන්නාට මහ බැංකුවේ වල සල්ලි නැතුව නෙවෙයි බැංකු අද ඉඳගෙන මේකට යම් බැංකුව වලින් ඉල්ලනවා මේකට කොලැටරල් එකක්. එහෙම නැත්නම් ආරම්භයේ සිකියුරිටි එකක් ඉල්ලනවා. ඒකට බැංකු නිකන් ආණ්ඩුව කියවකල නිකන් ඒ ආයතන වල සල්ලි දෙන්නේ නැහැ. ඒගොල්ලෝ විශ්වවික මේ මුදල නැවත අය කර ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. එහෙම රජයේ වගකීමක් දෙන්න ඕනේ. බැංකුව වල සල්ලි දෙන්න කිව්වල විතරක් නැති රජයේ වගකීමක් දෙන්න ඕන. මේ කම්පැනි තෝරා ආයතන තෝරා බේරාගෙන මේ ආයතන වෙනුවෙන් මේ මුදල් ලබා දෙන්න යම් කිසි ආකාරයක ඩිෆෝල්ට් එකක් හරි ගෙවීමට අත්පසුවීමක් වුණාම රජයේ පිළිබඳ යම් සහතිකයක් දෙනවා කියන එක දෙන්න. ඒතකොට බැංකුව වලට කෑ ගහලා වැඩක් නැහැ. මේගොල්ලන්ට උදව් කරන්න මෙන්න අපි සල්ලි දෙනවා මේ සල්ලි අරගෙන මේ ආයතන වලට දෙන්න කියලා. මොකද එහෙම බැංකු ක්‍රියා කරන්නේ නැහැ. අපි දැක්කා බැංකු වලින් ගිහලා 104 ඉල්ලුවට දෙන්නේ නැහැ. නමුත් මේක රජය වගකීම් යුතු රජයක් ඇන්නේ. මේ ශේෂ්ඨ හඳුනාගෙන, මේ ආයතන හඳුනාගෙන ඒ වගකීම බැංකු වලට දෙන්න ඕන අහවල් ආයතන වලට දෙන්න අපි පිළිබඳ යම් ඇගීමක් කළ ඉදිරියේදී ඒ සඳහා කටයුතු කරනවා කියන එක. මොකද නැත්නම් මේක මේ බැංකු ඒ ආකාරයට ක්‍රියා කරන බව අපි අනිවාර්යයෙන්ම දන්නවා. ඒ වගේම මේ රජයේ සේවකයව තාමත්ම දරුණු ලෙස තරගාලා පැත්තකට රජයේ සේවකයෝට රුපියල් 10000කින් පඩි වැඩි කරේ අපේ යහපාලන ආණ්ඩුවේ. නමුත් අද මේගොල්ලෝ ලොකුවට කිව්වා මේ ණය කපා හරිනවා. එහෙම නැත්නම් මාස 6ක් යනකම් මේ වාරික ගෙවන්න අවශ්‍ය නැහැ. ඒවට කුලී ගෙවන්න අවශ්‍ය නැහැ. ඒක මහා දේවල් ගොඩක් දේවල් මේ රජයේ ඇමතිවරු ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ ඉඳලා කිව්වා. නමුත් අද ඕනම රජයේ සේවකයෙක්ගෙන් තමුන්නාන්සලා අහලා බලන්න. ඒ ගෙවන්න තියෙන ණය වාරික ඒ ආකාරයෙන්ම ගෙවන්න සිදු වෙලා තියෙනවා. බැංකු පස්සෙන් එනවා. කෝල් දෙනවා ගෙවල් වලට. හොයාගෙන එනවා. කිසිම තැනක ඒවා ආපස්සට දාලා නැහැ. මාස 6ක් කල් දීලා නැහැ. ඉතාමත්ම දරුණු ලෙස ඒ රජයේ සේවකයෝ ගත්තු ණය නැවත නැවත උන්ට ගෙවන්න වෙලා තියෙනවා. ඒ වගේම අනිත් තව වැදගත් කාරණා. මේ රටේ ඉතාමත් වැදගත් ජන කොට්ටාසයක් තමයි අපේ කලාකරුවෝ කියන්නේ. මේ කලාකරුවෝ වෙනුවෙන් මැතිවරණ සමයේ පොරොන්දුවක් දුන්නා මේ. මොකක්ද ඒ පොරොන්දුව? ඔබලට ලක්ෂ 5ක ණයක් ගන්න. අත් වශයෙන් අපි දන්නවා කලාකරුවෝ වුණාම නොයෙකුත් තරහතිරන කලාකරුවෝ ලක්ෂ 5 කියන මුදල විශාල පිටුහලක් වෙනවා සමහර කලාකරුවෝ. නමුත් බැංකුවට ගිහලා මේ ණය ගන්න හදනකොට කලාකරුවන්ගෙන් පේස්ලිප් එකක් ඉන්නවා. මම මේ මාධ්‍ය සහෝදරවරුන්ගෙන් අහනවා කිසියම් කලාකරුවෙක් ඉන්නවද පේස්ලිප් එකක් ලබා ටෙලිග්‍රාමයක රංගපාන ගියා චිත්‍රපටයක රංගපාන නම් එහෙම නැත්නම් නාට්‍යයක රංගපාන නම් උන්ට ආයතනයකට සම්බන්ධ වෙලා දුන්න වැඩ කරන්නේ. උන්ට පේස්ලිප් එකක් තියෙනවා නෑ. නමුත් මේක තමයි අද තත්ත්වේ කතාව පමණයි මේ රජයේ තියෙන්නේ.
කතාවෙන් කියනවා අහවල් දේ කරන්න මේ දේ කරන්න කියලා ක්‍රියාවට ආපුවම ඒ සියල්ලක්ම නැවත වරක් ආයමත් කිසිම දෙයක් ඉස්තු වෙන තත්ත්වයට වැටලා තියෙනවා. ඒ නිසා අද මේ රජය හැම අතින්ම ෆේල් වෙනවා. මම අහන්න කැමති සාමාන්‍යයෙන් මේ රජයේක නායකයා රජයේ මූලිකත්වය දරන පුද්ගලයා. ඒකෝට ඉස්සෙල්ලා කරන්න ඕන දේ තමයි තමන් බලයටපත් වෙච්ච ගමන් තමන්ගේ රටේ තියෙන ජීවනාලිය තමයි මහ බැංකුව. මේ මහ බැංකුව පිළිබඳව මුලදී අධ්‍යයනයක් කරලා අපේ සංචිතවල කොච්චර මුදල් තියෙනවද, මේ සංචිත කොච්චර කාලයකට ඇතිද, මේ සංචිත වලින් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවද කියලා, ඒ වගේම අපේ මහ බැංකුව විසින් මේ රටේ අනිකුත් ආයතන සහ අනිකුත් මේ දේවල් වලට දෙන්න පුළුවන් සහන මොනවද, රජයේ ජනතාවට දෙන්න පුළුවන් සහන කියන අධ්‍යයනය කරන්නේ රජයක් බලයටපත් වෙලා පළවෙනිම මාසෙ. නමුත් මේ ඊයේ පෙරේදා මාස 8ක් ගිහිල්ලා තමාගේ දුර කාලේ 6 එකක් ගිහිල්ලා ඉවරයි දැන්. තව අවුරුදු 5ක් කිට් වෙනකම් 4ක් කිට් වෙනකොට ආයෙ නැවත ජනාධිපතිතුමා යනවා. එදා එතුමා මේ මහ බැංකුවේ කට්ටිය ලොකුකම ගෙනලා උන්ට දැනවැදිලා අපි දන්නේ සෙන්ට්‍රල් එතුමාත් අර මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියනවා වගේ කතා කියන්න පටන් ගන්නවා. එතුමා කියනවා මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සියල්ලක් මේදා දැනගත්තේ කවුද පත්තරෙන්නේ? මොකද එතුමා ජනාධිපති හැටියට දැනගත්තේ නැහැ කිසිම දෙයක්. අද එතුමාත් කියනවා මේ ද ෆිනෑන්ස් ආයතනයේ වහලා අපි ඒක දන්නේ නැහැ. අපි ජනාධිපතිතුමා කියනවා. නමුත් ගෝඨාභය ජනාධිපතිතුමාගෙන් අපි ඒ දේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වුණා තමන්ගේ සහෝදරයාට තියෙන මහ බැංකුවේ හරියට විනයක් ඇතුව ඉදිරියට ගිහලා මේ මහ බැංකුව රටේ ජීවනාලිය හරියට ක්‍රියාත්මක කරයි කියලා අපි බලාපොරොත්තු වුණා. ගෝඨාභය ජනාධිපතිතුමාගෙන් මම හිතන්නේ ඒක සිදු නොවන තත්ත්වයට අදපත් වෙලා තියෙනවා. අද එකපමණක් නෙවෙයි තවුනාස දන්නවා මේ ආණ්ඩුව බලයට ආවේ ජාතික ආරක්ෂාව පිළිබඳව කතා. රටේ ආරක්ෂාව ඇති කරනවා. රටේ ව්‍යසනයක් වෙන්න දෙන්නේ නැහැ. මිනිමරුන් නැහැ ඊට පස්සේ කියලා. නමුත් අද මහා පාරේ මිනිස්සු මරනවා. මහා පාරේ මිනිස්සුන්ට ගහනවා. අද අපි දැක්කා රජු ජයවීර මහත්තයා නිදහස් චතුරස්‍රය ලංකාවේ තියෙන ආරක්ෂිතම ස්ථානය හිටපු ජනාධිපතිතුමේගේ ගේ ඉස්සරහ. ඒතකොට එහා පැත්තේ තවත් ආරක්ෂක වළල්ලක් ගාලා ඇවිල්ලා වෙඩි තියාගෙන මැරෙනවා. නමුත් කිසි කෙනෙක් දන්නේ නැහැ. කිසි කෙනෙක් දැක්කේ නැහැ. CCTV කැමරාවල් ඕෆ් කරලා අපිට රුසකයක් ඇති වෙනවා. මෙහෙම යම් කිසි කෙනෙකුට සුයිසයිඩ් කරගන්න ඕන නම් තමන්ගේ ජීවිතය නැති කරගන්න ඕන නම් එතුමාගේ සාක්කුල හැටියට එතුමා ගෙදර කවුරුත් එතුමාට ගේ ඇතුලේ ඔක් කරගන්න දෙනවා. අපිට මේ මරණ පිළිබඳව සැකයක් ඇති වෙනවා. අද සුනිල් ජයවර්ධන ත්‍රිවිධ සංගමේ සභාපතිතුමාගේ මරණ සංවිධානාත්මක කල්ලියක් විසින් මොහො මරන්නේ. අද පොලිසිය සහ උසාවියේ කටයුතු නිසා මම ඉගෙන වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊයේ අපි රූපවාහිනියේ දැක්ක මහා පාරේ ගහනවා මිනිහෙක් කල්ලගෙන. මොනවද ඒකට දීලා තිබුණේ? අද ඒ ඝාතක කල්ලි අපි හිතමු ජාතික ආරක්ෂාවේ සියල්ලක්ම අඩුවෙමින් පවතිනවා. නැතුව තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තුනේ අර අපි කිව්වාගේ මේ රටේ ජනතාව බලාපොරොත්තුනේ ගෝඨාභය කියන නම ජනාධිපතිත් එක්ක. නමුත් වත්තුනාට ගමන් ටික දවසක් යනකොට අපි දැක්කා මේ ගෝඨාභය නෙමෙයි නන්දසේන තමයි මේ රටට ඇවිල්ලා තියෙන්නේ. නමුත් අද වෙනකොට අපිට පේනවා එතුමා නල්ල තම්බි චරිතේ රංගපාමින් ඉන්න තත්ත්වයකට පත් වෙනවා. ඒ නිසා අපි කාටවත් අපහාස කරනවා නෙවෙයි මේ ජනතාව කියන කතාවක් තමයි අපි බලාපොරොත්තු වෙන විශේෂයෙන්. මේ මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා. මොකද මෙතුමා කියාගෙන ආවේ ජනාධිපතිතුමා කිව්වේ මට අලුත් පාර්ලිමේන්තුවක් ඕනේ. මට වියතුන් බුද්ධිමතුන් මේ පාර්ලිමේන්තුවට ඕනේ කියලා. එතුමා ඒ නිසා තමයි අර වියත්මග පෙළ ගැස්සෙන්නේ. වියත්මග පෙළ ගැස්සවමින් ඇවිල්ලා මොකද කන්න. නමුත් එතුමාට බැරි වුණා 4-5 දෙනෙක් ඇවිල්ලා තමා පෙළ ගැස්සපු වියත්මගේ කණ්ඩායමට නාම යෝජනා ලබනවා. ඒතකොට මේ එතුමාව තනි කරපු මාෆියාවක් එතන වෙනම කණ්ඩායමක් මේ පොහොට්ටුව ඇතුලේ ඉන්නවා. ඒතකොට ජනාධිපතිතුමාට ඕන දේ කරන්න හම්බෙන්නේ නැහැ මේ පොහොට්ටුවේ කණ්ඩායමක්. ඒතකොට මේ පොහොට්ටුවේ තුල ඉන්න කණ්ඩායම එදා හිටපු දූෂිතම කණ්ඩායම. ඒකේ කවුද මට කෙනෙක් කියන්නේ මේ 225 එපා කියලා ජනතාව කිව්වේ. ඒතකොට 225 බහුතරයක් දූෂිත වෙතන ඉන්නේ. නමුත් අනිත් පක්ෂවලත් මම නැහැ කියන්නේ
නමුත් ඒ සියලු දෙනාටම අර පාර්ලිමේන්තු සිද්ධිය ඒකට ඔය නොයෙකුත් කුඩු සිද්ධි ඒ වගේම වැලි මැටි පස් ව්‍යාපාරකාරීන් නැවතවරක් නොමිනේෂන් දීලා තියෙනවා. ඒගොල්ලෝ මේ පාර්ලිමේන්තුවට ඒ හම්බ කරපු සල්ලි වියදම් කරලා මේ පාර්ලිමේන්තුවට දෙනවා. ඒකට අපිට හොඳ 225ක් ලැබෙන්නේ නැහැ. පරණ අර කාර් එකේ බොඩි එක අලුත් වුණා ටයර් සෙට් එක බලන්නයි. දුවන්න බෑ. ජනාධිපතිතුමාලු. නමුත් පරණ ටයර් සෙට් එක දාලා තමයි දුවන්නේ. ඒ නිසා අපි කියනවා අද එක්සත් ජාතික පක්ෂය ජනතාව 225 ප්‍රතික්ෂේප කරා. නමුත් අද එක්සත් ජාතික පක්ෂය අලුත් වුණු විශාල ප්‍රමාණයක් දාලා තියෙනවා. පරණයි කීප දෙනා ඉන්නේ. ඒ අතර වියතුන් බුද්ධිමතුන් සහ නොයෙකුත් රටේ වැදගත් කියන පුද්ගලයෝ ගන්නවා කියන්නේ. ඒ නිසා අද ජනතාව බලාපොරොත්තු වෙනවා නම් අලුත් පාර්ලිමේන්තුවක් බුද්ධිමතුන් පිරි පාර්ලිමේන්තුවක් එක්සත් ජාතික පක්ෂය තමයි ඉතලදී. ඒ නිසා අපි විශේෂයෙන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මෙවර ඡන්දේ පාවිච්චි කරද්දී තමන්ගේ හැඟීම් වලට ඡන්දේ පාවිච්චි කරන්න එපා. පටු දේශපාලන අරමුණු වලට ඡන්දේ පාවිච්චි කරන්න එපා. වෛර පිරිමහන්න ඡන්දේ පාවිච්චි කරන්න එපා. බුද්ධිමතුන්ගෙන් සහ වැදගත් කියන පුද්ගලයෝ සහ රටට අවශ්‍ය කරන පුද්ගලයෝ 205 පාර්ලිමේන්තුවට යවන්න කියන මේ ඉල්ලීම අපි අවස්ථාවේදී තමුන්නාසලා සිල්ද ඒ හරහා ජනතාවගේ ඉල්ලීමක් කරනවා. සමගී අදහස් දැක්වීම මෙතනින් අවසන් වෙනවා. ඒවල ගන්න ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. අපි යෝගරත් අපි ජාතික සභාවේ අවස්ථාවේදී ඉස්සෙල්ලා ඔබතුමා කියන හැටියට මේ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා පරස්පරයක් තියෙනවා වගේ. දැන් සිරිසේන ජනාධිපතිතුමාට කාර්යයක් කිව්වා මට වගේ ආණ්ඩුවත් එක්ක වැඩ කරන්න බැහැ කියලා. මෙතුමත් තව ටික දවසක් ගිහින් මට වගේ මේ ආණ්ඩුවත් එක්ක වැඩ කරන්න බැහැ. හැබැයි තමන්ගේ අයියා නිසා ඒක කියන එකක් නැහැ. නමුත් එහෙම කියන්නේ වෙන්නේ එතුමාට මොකද මාසයක් තිස්සේ මහ බැංකුව අධීක්ෂණය කරලා ඒ පිළිබඳව කටයුතු එතුමා බලන් ඉන්නේ නැති තමන්ගේ සහෝදරයා අගමැතිතුමා මේක නිසි මාර්ගයට ගනී කියලා. උන් නැති නිසා එතුමාට ඒක කැදවලා කරන්න සිදු වෙලා තියෙන්නේ. එතුමාගේ අධිහිතේ ඇති මේක මට මේ අයියත් එක්ක කරන්න බෑ කියලා. නමුත් ඉතින් සහෝදරයා නිසා ඒක කියන්නේ නැතුව ඉතින් එතුමා බලාපොරොත්තු වෙයි සමහර මේ මැතිවරණයෙන් පස්සේ වෙන අග්‍රාමාත්‍ය කෙනෙක්ව පත් කරගන්නවා. ගන්න එක එතුමාගේ අදහස මම දකින්නේ එතුමාට මේ ගමන ඒ පරණ ඉස්සෙල්ලා කිව්වා වගේ කාර් එකේ තාම තියෙන පරණ ටයර් සෙට් එක අලුත් ටයර් සෙට් එකක් දාන්නකල් එතුමාට මේ ගමන යන්න බෑ. අලුත් ටයර් සෙට් එක අපිට වෙනදා දාගන්න. ඒක දාගන්නත් බෑ. ඒ පරණ සෙට් එකම නෙන්නේ ආයේ. පරණ සෙට් එකම තමයි කෝට්ටුවෙන් දානවා. ඒ අලුත් ටයර් රීබිල් කරලා යනවා. රීබිල් කරලත් නැහැ තියෙන විදිහටම එන්නේ. ගෙවිලම. ගෙවිලමයි. ඔයලා වැඩක් කරන කඩකට ඉඳලා. දැන් ජනාධිපතිතුමා මහ බැංකුවට බැන්නා. දැන් ඔබතුමා ඒක විවේචනය කරනවා. නමුත් මේ නියෝජ්‍ය නායක රාජකාරණයතුමා ඊගිවේ නෑ. ජනාධිපතිතුමා අපි හිටපු ස්ථාවරයට වහවා කියලා. ඒ එතුමා කියපු මතය යම් කරුණක් සම්බන්ධව ඒ රාජ්‍ය නිලධාරී මහා බැංකු නිලධාරීන්ගේ යම් හැසිරීමක් පිළිබඳව එතුමාට මත කරා නිසා එතුමාගේ පෞද්ගලික මතය අපේ පක්ෂ මතයක් නෙවෙයි. එතුමා ඒක කිව්වා. ඒක අපි නෑ. එතුමා කිව්වේ මේ බැංකුවේ යම් නිලධාරීන්ගේ අපි ඒක තමයි ඒ තිබුණ නිසානේ අපි නැවතත් මේක බාර දුන්නේ ගෝඨාභය ජනාධිපතිතුමාට එතුමා මේ හොඳ දක්ෂ පාලකයෙක් කියලා මේ රටේ 69 ලක්ෂයක් ඡන්දය දුන්නේ මාස 9ක් 8ක් ඉඳලා සෙන්ට්‍රල් බැංකුවේ නිලධාරීන්ට ගෙනාලා බයින්න නෙවෙයිනේ. පළවෙනි මාසයේ තුල කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඊට පස්සේ එතුමා මේක KPI සෙට් කරා. key performance indicator සෙට් කරන්න ඕනේ පළවෙනි මාසේ. ඔයාලගේ ප්‍රගතිය කොහොමද? දෙවෙනි මාසේ කොහොමද? තුන්වෙනි මාසේ කොහොමද? ඒ වගේ ප්‍රගතිය බල මාස 8ක් එන්න තිබුණා. එහෙම කිසිදු දෙයක් කරනකොට එකපාරටම මේ කැදුවලා බැලලා හරියන්නේ නැහැ. දැන් රාජකාරණයතුමා ඊයේ කියනවා මේ මහ බැංකුව වරු ඉන්නේ මේ නෙමෙයි එහෙ කියලා. එහෙ කිව්වේ සමගි කරනවා. අපි කියන්නේ කොහේ හිටියත් මහ බැංකුව වරු. අපේ එක්සත් ජාතික පක්ෂයේ සමගි ජන බලවේගයේ හිටිය කොහොට්ටු හිටිය කරුණා කරලා 69 ලක්ෂයක් ඡන්ද දුන්නේ ඕන්ම ගෙනල්ලා දඬුවම් දෙන්න. ඒතර මේ මහ බැංකුව මංකොල්ලේ මෑතකදී සිදුවුණු මහ බැංකුව මංකොල්ලේ වගේම ඊට පෙර සිදුවුණු ඉතාලදරු මංකොල්ල වල කට්ටිය ගෙනල්ලා දඬුවම් දෙන්න. අපි ඒකට දැහැට උත්සව ආණ්ඩුවට සහයෝගය දෙනවා. අපි නොකරන්නේ. ඒතකොට සුමාන දෙකකින් බැංකුවරු අල්ලනවා කියලා මේ ආණ්ඩුව වාස්තු ප්‍රහාරයේ මාසෙන් අල්ලනවා කියලා. අද තාම මේ දෙකම කරගන්න බැරිලා තියෙනවා මෙයා. සුමානික් දෙකෙන් ඔබතුමාලගේ ප්‍රොත්සාහකච්ඡාව දකින්නේ නැහැ.
සුමාන දෙකේ මහබැංකුව බොරුම ගේනවා පද එක්කෙනෙක් ගෙනල්ලා තියෙනවා. අපි විවෘතව කියනවා අපි අභියෝග කරනවා. ගේන්න තව මාසයක් දෙන්න දෙකක් දෙන්න. ඡන්දෙන් පස්සේ හරි මාසයක් ඇතුළත ගේන්නේ නෑ. දැන් ගියුනිකා මන්ත්‍රීතුමිය දැන් විනාඩි ගානක් ඉස්සෙල්ලා කිව්වා ඕන්න කැට දීලා කියනවා පුළුවන් නම් බලන්න මහබැංකුව වල අල්පෙඩි දෙකින් අර තුවාලයක් කරොත් අපි බලා ගන්නවා. කියන්නේ වෙන්නේ නැහැ කියන්නේ. මාත් කියන්නේ ඒක වෙන්නේ නැහැ. අපි කියන්නේත් වෙන්නේ නැහැ. මේ ආණ්ඩුවට ඒක උපනාවක් නැහැ. මොකද මේ පැත්ත හොරු ඉන්නවා නම් ඒ හොරු ටික අල්ලපුවාම ඒගොල්ලන්ගේ ඊට කලින් කරපු හොරු ටිකත් අහු වෙනවා. ඒතකොට මේක යනවා 2005 දක්වා. 2005න් පස්සේ තමයි මේ රටේ දරුණු ලෙසම මහ බැංකු කොල්ල කෑම ආරම්භ වුනේ. හරි? ඒතකොට 2005 මේ සිදුවෙච්ච අලුත් සිද්ධියක් නෙමෙයි. හැබැයි ඒ යහපාලන ආණ්ඩුවේ තිබුණු යහපාලන ආණ්ඩුවේදී කෝප් කමිටුවට ස්වාධීන පුද්ගලයන් දාපු නිසා සහ මිනපක්ෂයෙන් දාපු නිසා ස්පෙන්නේ සමත් මේක එළියට එන්නේ නැහැ. මම කියන්නේ මේක එක්සාම් එකේ ඉතින් කලින් වෙච්ච මේ ඒවත් තමයි. ඔයාලට මොකද කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබතුමා කියනවා කෝප් කමිටුවට ඩියු ප්‍රොසෙස් එකකට වගේ පුද්ගලයන් දාවනවා කියලා ඩියුගල්ස් කියන දෙමෙනිදී හඳුන්වන්න තුමා. ඒ දැන්නේ ඔව් දැන් ඉස්සෙල්ලාම ඒගොල්ලෝ හංගලා මේක තියෙන්නේ. ඩියුගල්ස් එක මහත්ලා හංගලා තියෙන්නේ ඒක. තිබුණේවා. ඉතින් ඇලක් තුමුණා නිල්ලට ගේන්නේ. ඒ ගේන්නේ නේද? නමුත් තරමස්සේ ඒක අපි අනිවාර්යයෙන්ම අපි අගය කරනවා. මේ රටේ යම් කිසි කෙනෙක් යම් දෙයක් හොරකම් කරයිද එක්සත් ජාතික පක්ෂයෙන්ද පොහොට්ටුවෙන්ද සමගි ජනබලවේන්ද ජනතා විමුක්තිවේන්ද අපිට අදාළ නැහැ. අපි ප්‍රතිපත්ති කරපු දේශපාලනවල තියෙන අපි එක්සත් ජාතික පක්ෂයේ අවුරුදු ගාණක් මේක පක්ෂ මාරු කරන්නේ නැති හැටි පෞද්ගලිකව මම මේ අවුරුදු 25කට ආසන්න කාලයක් මේ සමාජයට පක්ෂ මාරු කරන්නේ අපි කියන්නේ අපි මේ රට හදන්න ඇවිල්ලා ඉන්න කණ්ඩායම. ඒ නිසා අපි ඒකට එක වෙලා ඉතින් ඉන්නවා. සජිත්‍යවදස් මහතාගේ නාරයක් වැඩ කරනවා කියන උතුමාගේ වැඩ කරන්නේ ඒ විදිහට එතුමාගෙන් අහන්න කොයි නහරද වැඩ කරන්නේ නැත්නම් එතුමා කියන්නේ අපේ එහෙම නහරක් කොයි නහරද දන්නේ නැතුව කිව්වේ. එතුමා කියන්නේ එතුමාට වඩා දැන් උතුමාගේ එතුමාට දැනෙනවා කියලා ගොඩක් දේවල්. ඔය ඒක එතුමාගෙන් අහන්න එතුමාට දැනෙන දේවල් පිළිබඳව මම මේ දැනුම කිව්වම යාළුවේ. මොකද එතුමාගේ නහර පිළිබඳව කියනවා මෙච්චර දැනුවත් නැහැ. එතුමා බලය බලය අල්ලනවා කියලා කිව්ව ජයන්තනි කලාපතේ පිළිපොතේ. ඒක කියන්නේ එතනින් අපිට පේනවා එතුමාගේ ඉලක්කය රජය ගන්නව නෙවෙයි. රජයේ එක්ක ඩීල් එකක් තියෙනවා. එතුමන්ලගේ රජයේ ඩීල් එක තියෙන එතුමන්ලා එක්ක එතුමන්ලා ගන්න සිල්පතේ බලයල්ලා. අපි යන්නේ අලියාගහ මන්ත්‍රයන්ලා ආණ්ඩුවක් පිටවන්න. එතුමලා බලය ඉල්ලන්නේ ජනතාවගේ සිරිකොත අල්ලලා ඩීල් එකට. අපි ඩීල් එකක් නැහැ.